ආයුබෝවන් ඔබ සැම ඔක්ස්ලියා ප්ලස් වීඩියෝ චැනල් එක සඳහා ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. මෙහිදී මම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඌරු පාලනය හා සම්බන්ධ කෘත්‍රිම සිංචනය පිළිබඳව. මම හිතන්නේ මෙහිදී මම ඔයගොල්ලන් සමග සාකච්ඡා කරනවා කෘත්‍රිම සිංචනය පිළිබඳ ඒකේ දැනුම පිළිබඳවත් ඒ තාක්ෂණය පිළිබඳවත් මම මෙහිදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකයි මම දක්වන්නේ දැනුම හා තාක්ෂණය සපිරිසු කර පාලනය පිළිබඳව. ඊට පස්සේ මේ අන්තර්ගතය පිළිබඳව මම දක්වන්නේ පළවෙනි වශයෙන් ඌරන් වර්ග, දෙවෙනි එක වශයෙන් ඩමියක් ආධාරයෙන් ශුක්‍රාණු ලබා ගැනීම විශ්ලේෂණය කිරීම සැකසුම ඇසුරුම් කරන පිළිබඳව. ඊට පස්සේ මද ලක්ෂණ හා මද ලක්ෂණ හඳුනා ගැනීමේ ක්‍රම පිළිබඳව. ඊට පස්සේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කෘත්‍රිම සිංචන සිදු කරන්නේ කොහොමද? ඒ වගේම ඔබ තර කිරීමට ඌරු පැටව සූදානම් කිරීමට බලාපොරොත්තු වෙනවා නම් කොහොමද 3-way crossing කියන මෙතඩ් එක යූස් කරන්න කියලා. ඒ කියන්නේ මේ මෙතඩ් එක අපි කොහොමද පාවිච්චි කරන්න කියලා. මේ ඉන්නේ බැලුවාම දැන් ලංකාවේ බැලුවාම අපි ප්‍රධාන වශයෙන් ඌරු වර්ග තුනක් දකින්න ලැබෙනවා. මේ ඉන්නේ ලෑන්ඩ් රේස් කියන වර්ගය. ඊට පස්සේ ඔබ මේ දකින්නේ ඩියුරොක් කියන වර්ගය. ඊළඟට ඔබ දකින්නේ ලාර්ජ් වයිට් කියන වර්ගය. ඇත්ත වශයෙන්ම මේ වර්ග තුන තමයි ප්‍රධාන වශයෙන් ලංකාව තුල දක්නට ලැබෙන්නේ. මම දෙවෙනි කාරණය පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඩමියක් ආධාරයෙන් ශුක්‍රාණු කොහොමද ලබා ගන්න කියලා. ඒ කියන්නේ අපි ඥාන සතෙකු නෙමෙයි, ඒ වෙනුවෙන් තව ආධාරකයක් යොදාගෙන, ඒ කියන්නේ කෘත්‍රිමව ඩමියක් යොදාගෙන කොහොමද ශුක්‍රාණු ලබා ගන්න පිළිබඳවත්, ඒ ලබාගත් ශුක්‍රාණු කොහොමද අපි විශ්ලේෂණය කරන්නේ, ඒක ඇසුරුම්කරණය කරන්නේ කොහොමද කියලා අපි මේ සාකච්ඡා කරනවා. ඔබට දැන් මේ වීඩියෝ පේනවා, මේ තමයි ඒ ශුක්‍රාණු ලබා ගැනීම සඳහා ඌරෙක් අපි ගේනවා එතන ඩමියක් ගාවට. මේ දර්ශනය තමයි ඔබ මේ දකින්නේ. මේ දකින්නේ අපි කෘත්‍රිම කොහොමද ඒ ඩම්මියට සම්බන්ධ කරන්නේ ශුක්‍රාණු ලබා ගැනීම සඳහා. ඒ උපකරණය ඔබ ඒ දැක්කේ. මේ දකින්නත් ඔබ ඊට අදාළ කර්තව්‍යයන්. ඔබ දැන් මේ ඔය නිල් පාට දකින්නේ ඒ තමයි කෘත්‍රිම සාදා ගන්නා ඩමිය. ඒ කියන්නේ ඥාන සතෙක් වෙනුවට මේ තමයි ශුක්‍රාණු ලබා ගැනීම සඳහා එම උපකරණය සම්බන්ධ කිරීම පිරිමිසතාගේ ශිෂ්ණය සඳහා. දැන් මේ එම සතායම ඩමිය සඳහා පුරුදු කර ගැනීම මගින් ශුක්‍රාණු එකතු කර ගන්න පුළුවන්. ඔබට පේනවා ඇති එම කවරේ පල්ලෙහා කොටසේ සුදු පාට ශුක්‍රාණු එකතු කිරීමක් කරනවා. දැන් ශුක්‍රාණු ලබා දීගෙන අවසාන එම සතා දැන් එම ස්ථානයෙන් ඉවත් යනවා. මෙම සතා ආපසු තමන්ගේ හිටින කූඩුවට යන දර්ශනය පේන්නේ. මෙම ශිල්පියා මගින් අදාළ ශුක්‍රාණු බෑග් ගන්න ඔබට පේනවා ඇති මේ ශුක්‍රාණු බෑග් තුළ සූකර එම සතාගේ ශුක්‍රාණු තියෙන විදිය. මේ කරන්නේ తాවකාලිකව රඳවා තබන ශුක්‍රාණු බෑගය. ඔබ මේ සුදු පාටින් දකින්නේ එම සතාගේ ශුක්‍රාණු මේක එකතු කර ගන්න වෙනත් භාජනයකට. දැන් ඒක ඊටම ආරක්ෂිත තැන්පත් කරනවා. දැන් ඔබට පේනවා දැන් මේ තියෙන්නේ ඒ ශුක්‍රාණු ලබාගත් ශුක්‍රාණු කොහොමද සකස් කරන ස්ථානය. ඒ සකස් කරන මධ්‍යස්ථානයේ පිහිටීම තමයි මේ තියෙන්නේ. ඊට අදාළ උපකරණ කම්පියුටර් ආදිය තමයි මේ පෙන්වන්නේ.
දැන් ගබඩා කරපු තිබුණු එම ශුක්‍රාණු ලබා ගැනීම මේ වෙලාවේ සිදු කරන්නේ. ඒදී විවිධ පරීක්ෂා කිරීම සඳහා මේ බලන්නේ දැන් අපි දැන් බලමු කොහොමද අන්වීක්ෂණයම ශුක්‍රාණු පේන විදිය. මේක ඇත්තටම බලන්න පුළුවන් අපිට ලැබ් එකක තමයි බලන්න පුළුවන්. අපිට PVR මෙම දර්ශන බලන්න බෑ. මෙම දකින්නේ ඔබ ඒ තිරේ දිස්සෙන්නේ ඒ අන්වීක්ෂීය දර්ශන. අපි ටිකක් ලොකු කරලා බලමු. මේ ඔබට පේනවා ඇති ශුක්‍රාණු පිරිමි සතාගේ ශුක්‍රාණු ගමන් කරන විදිය. ඒකදී අපි බලනවා මෙම ක්වොලිටිස් පිළිබඳව. ඒ කියන්නේ ඒකේ පරිමාව, ශුක්‍රාණු පරිමාව, ශුක්‍රාණු සාන්ද්‍රතාවය, චලතාවය, ශුක්‍රාණු චලතාවය, සාමාන්‍ය වේගය, ශුක්‍රාණු රූපානුකාරය, මේ වගේ අපි දත්ත රැස් කරගන්නවා අදාළ සතාගේ ශුක්‍රාණු වල ක්වොලිටි එක. ඒ කියන්නේ ඒකේ ගුණාත්මක මන බැලීම සඳහා මෙම අවස්ථාවේ මේ අන්වීක්ෂීව ඒ ශුක්‍රාණු වල ප්‍රමාණය විශාල කරලා බැලීමක් තමයි මෙතනින් දක්නට ලැබෙන්නේ. මේ අවස්ථාවේ තිබෙන ශුක්‍රාණු තමයි අපිට මේ දර්ශනය වන්නේ. ඔබට පේන ඇති සමාන ශුක්‍රාණු ගොඩක් වේගයෙන් පීනනවා. මේ උපකරණයෙන් අපි කරන්නේ ශුක්‍රාණු පැකට් කිරීම, පැකට් කරලා ලේබල් කිරීම. මේ සඳහා වුන් තාක්ෂණය භාවිතා කරන ඇත්තටම ඒකේ තියෙන පිරිසිදුකම රඳවා ගැනීම සඳහා. අපි ඊළඟ සටහන විදිහට බලන්නේ මද ලක්ෂණ සහ මද ලක්ෂණ හඳුනා ගන්නා ක්‍රම පිළිබඳව. මෙහිදී ඥාන සතෙකුගෙන් ඇත්තටම මේ මද ලක්ෂණ අඳුර ගන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුනකට පුළුවන්. එකක් තමයි පිරිමි සතෙකු භාවිතා කිරීමෙන්, අනිත් ක්‍රමය තමයි බෑක් ප්‍රෙෂර් ටෙස්ට් කියලා. ඊළඟ ක්‍රමය තමයි වර්ජිනල් හීට් ඩිටෙක්ටර් ප්‍රෝබ් මගින් කරන්න පුළුවන්. අපි ඒ පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී කතා කරමු. අපි බලමු මද අවස්ථාවේදී ඥාන සතෙකුගේ දකින්න පුළුවන් ලක්ෂණ මොනවද කියලා. ඒදී අපිට බාහිර දර්ශනය වෙනවා යෝනිය සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වීමක්, ඒ වගේම රත් පහ ගැන්වීමක්, ඒ වගේම එම අවස්ථාවේදී පිරිමි සතුන් සඳහා දැඩි ආකර්ෂණයක් දකිනවා, කලබල වෙනවා, වෙනත් කොටු වලට පයින්න උත්සාහ කරනවා, ඒ වගේම වෙනත් සතුන් මත නැගීම, ඒ වගේම කන්තුඩු ඍජු වෙලා ක්‍රියාශීලී වෙනවා, ඒ වගේම පරිසරයට ගොඩක් සංවේදී වෙනවා, ඒ වගේම ගොඩක් හොඳ මද ලක්ෂණ අවස්ථාවක් විදිහට ශ්ලේෂ්මල ස්‍රාවයක් වීම දක්වන්න පුළුවන්. ඒක ගොඩක් විනිවිද පෙන්වසුළු තමයි පේන්නේ පෙරමද සමයේදී. හොඳම මද සම අවස්ථාව වෙනකොට ඒක ශ්ලේෂ්මල ස්වභාවය තරමක් උකු ගතියෙන් යුක්ත වීමට පුළුවන්. මේ පේන්නේ එහෙම මද ලක්ෂණ පරීක්ෂා කරන අවස්ථාවක්. මේ ශ්ලේෂ්මල පිළිබඳව පරීක්ෂා කරන්නේ ඒකේ උකු ගතිය පිළිබඳව. මේ ඔබ දකින්නේ පිරිමි සතෙක් මගින් කොහොමද ඥාන සතෙකුගේ මද අවස්ථාව හඳුනාගන්නේ කියලා. එතකොට මෙම සතා මෙම ඥාන සත්තු හරහා ගමන් කිරීමේදී යම් සතෙකු ඒ වෙලාවේ මද ලක්ෂණ පෙන්වනවා නම් පිරිමි සතා ගොඩක් සංවේදී වෙනවා එම සතාට ලංවීම සඳහා. එම අවස්ථාව තමයි මේ පෙන්වන්නේ. ඔබට පේනවා මෙම සතා මගින් නිරීක්ෂණය කරගන්න මේක ඉතාම පහසුයි මොන සතාද හීට් එකේ ඉන්නේ කියලා දැන ගැනීමට. ඊළඟ ක්‍රමය තමයි හොඳම ඒ කියන්නේ කෘත්‍රිම සිංචනය කිරීම හොඳම අවස්ථාව හඳුනාගෙන මේකට කියන්නේ බෑක් ප්‍රෙෂර් ටෙස්ට් කියලා කියන්නේ. ඔබට පේනවා ඇති එම ඥාන සතා සංසුන්ව ඉන්නවා. ඒ කියන්නේ හොඳම හීට් අවස්ථාව, හොඳම කෘත්‍රිම සිංචනය සඳහා හොඳම අවස්ථාව. මේ අතින් තද කරත් ඒ සතා නිසල්මනේ ඉන්නවා. ඒ වගේම අපි පිට උඩ නැගලත් බලන්න පුළුවන්. ඒ සතා නිසල්මනේ ඉන්නවා. මේ අවස්ථාව තමයි ඇත්තටම කෘත්‍රිම සිංචනය ඉතාම සුදුසු අවස්ථාව. අනිත් එක තමයි නවීන තාක්ෂණය භාවිතා කිරීමෙන්
ප්‍රෝබ් එකක් මගින් හීට් අවස්ථාව ඩිටෙක්ට් කරනවා. ඒ කියන්නේ කොහොමද වෙන්නේ කියලා අඳුනා ගැනීමක් කරනවා. මේ පෙන්වන්නේ ඔබට ඒ උපකරණය. මේ උපකරණය තමයි හීට් ඩිටෙක්ට් ප්‍රෝබ් කියන්නේ. අපි ඉදිරියේදී බලමු මේ උපකරණය කොහොමද භාවිතා කරන්නේ කියලා. මෙම කෙටි දර්ශන වලට පස්සේම දර්ශනය ඔබට නරඹන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මේ පෙන්වන්නේ ඔබට එම අවස්ථාව. එම හීට් ඩිටෙක්ටර් ප්‍රෝබ් එක මගින් කොහොමද සතෙක් හීට් එකට ඉන්නවද කියලා අඳුරගන්නේ. මෙම ප්‍රෝබ් එක මේ උපකරණයේ යෝනි මාර්ගය තුළට ඇතුල් කිරීම කරනවා. එෙහිදී ලබා ගන්නා යම් රීඩින් එකක්, ඒ කියන්නේ පාඨාංගයක් මගින් එම සතා හීට් එකේ ඉන්නවද කියලා දැනගන්න පුළුවන්. අපි මෙම වීඩියෝ එක ඉතාමත් වැදගත් අවස්ථාවක් තමයි කොහොමද මේ ආටිෆිෂල් ඉන්සෙමිනේෂන් එහෙම නැත්නම් කෘත්‍රිම සිංචනය කොහොමද කරන්නේ කියලා. අපි මේදී අපි ඒ ගැන කතා කරන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම ඔබලාට කලිනුත් කිව්වා කොහොමද 3-way crossing මගින් තර කිරීම සහ පැටවුන් බෝ කරගන්නේ කියලා. එයත් මේ සමග අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේකේ අපි කියන්නේ ඇත්තටම මේ කෘත්‍රිම සිංචනය මගින් අපිට ඇති වෙන වාසිය පිළිබඳව. අපිට එතකොට ඔබ දන්නවා අපිට හොඳම සතෙක්ගෙන් ශුක්‍රාණු අරගෙන කරාම අපේ වර්ගය ගොඩාක් ඒ කියන්නේ අපි සාමාන්‍ය තත්වයක ඊරියක් වුණත් අපිට හොඳ පැටවුන් ලබා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒ වගේම මෙම කෘත්‍රිම සිංචනය තුළින් එක සතාගෙන් එක වර්ගයකදී ස්වභාවිකව ඥානසතුක සංශ්ලේෂණය වුණත් මේ අවස්ථාවේදී වැඩිපුර සතුන් ප්‍රමාණයක් අපිට කෘත්‍රිම සිංචනය මගින් කෘත්‍රිම සිංචනය කිරීමට හැකියාව ලැබෙනවා. ඒක නිසා මේක විශේෂ අවස්ථාවක් විදිහට අපි දකිනවා. මේ ඔබ දකින්නේ අපි මේ කෘත්‍රිම සිංචනය සඳහා අදාළ කැතීඩේ ඇතුල් කරන්නේ කොහොමද කියලා. මේ සර්විස් එක කියන්නේ ඇත්තටම ගර්භාෂය තුළට ඇතුල් වෙන කවුළුවේ පිට ඝන කොටස. අපි ඇත්තටම එතෙන්ට තමයි අපේ ඒ කැතීඩ එක ඇතුල් කරන්නේ. එහෙම අවස්ථාවක දල රූප සටහනක් තමයි මෙහිදී පෙන්වන්නේ. මේ ඒ වගේම අවස්ථාවක් මම ඔබලාට කිව්වා සර්වික්ස් එක නැත්නම් ස්ට්‍රයිවිය කියලා හඳුන්වන කොටසට එම කැතීඩ ඇතුල් කරපු අවස්ථාවක් කෘත්‍රිම සිංචනය සඳහා. ඒ හරහා තමයි අපි ශුක්‍රාණු ගර්භාෂයට යැවීම සිදු කරන්නේ. ඊළඟට මම ඔයගලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තර කිරීම සඳහා සුදුසු ඌරු පැටවුන් 3-way crossing කොහොමද ලබා ගන්න කියලා. මේකෙදී අපි මුලින්ම තෝරගන්න ඕනේ large white පිරිමි සතෙක්. ඒ වගේම land race කියන ඊරියත් එකතු කිරීමෙන් ලැබෙනවා අපිට පැටියෙක්. ඒ කියන්නේ large white land race මිශ්‍ර පැටියෙක් ලැබෙනවා. ඒ පැටියට අපි ඒ පැටිය ගැණු සතා වෙන්න ඕනේ. එම ගැණු සතාවට අපි ඒ අවස්ථාවේදී එකතු කරනවා පිරිමි සතෙක් ඩියුරොක්. එකතු වෙලා එන පැටවුන් ඇත්තටම මෙම පැටවුන් තමයි තර කිරීම සඳහා ඉතාමත් සුදුසු වන්නේ. මේකට අපි කියනවා 3-way crossing කියලා. මේ අවස්ථාවේදී ඔබ දකින්නේ කොහොමද කෘත්‍රිම සිංචනය සිදු කරන්නේ කියලා. මේකදී ඔබ දකිනවා පිටේ මාක් පාගයක් දැකලා තිනවා. ඒ කියන්නේ කොයි වෙලාවද කෘත්‍රිම සිංචනය දැක්කේ කියලා ඒ වෙලාවේ අපි මාක් එකක් දෙනවා. ඒ වගේම කෘත්‍රිම සිංචනය කිරීමට හොඳ අවස්ථාව දැක්කම තව මාක් එකක් දෙනවා. ඊළඟට මේ ඊළඟ මාක් එක තමයි මේ අපි දෙන්නේ කෘත්‍රිම සිංචනය සිදු කරලා අවසానයි කියන බව දැනුම් දීමට. මේදී අපි ඕන කෙනෙකුට මේ ෆාම් එකේ අපිට දැනගන්න පුළුවන් මේ සතාට දැන් කෘත්‍රිම සිංචනය කරලා ඉවරයි. නැත්තම් දැන් මද අවස්ථාවේ ඉන්නේ නැත්තම් පෙර මද අවස්ථාවේ ඉන්නේද කියලා අපි මේ හඳුනා ගන්න මාක් වලින් පුළුවන්. ඔබ මේ දකින්න දැන් මේ කෘත්‍රිම සිංචනය සිදු කරන අවස්ථාව කැතීඩයක් ඇතුල් කරලා තියෙනවා යෝනි මාර්ගයට ගර්භාෂයේ ස්ට්‍රයිවය දක්වා. දැන් ශුක්‍රාණු දැමීම තමයි ඔය කරන්නේ කෘත්‍රිමව.
දැන් එම ඊරිය විසින් සුක්‍රාණු ලබාගෙන අවසానයි. ඒ ඔබ දැක්කේ කෘත්‍රිම සිංචනයක් සිදු කරන්නේ කොහොමද කියලා. අපි දැන් ඊළඟට සාකච්ඡා කරමු ගැප් පරීක්ෂාවක් කරන්නේ කොහොමද කියලා. ගැප් පරීක්ෂාවෙත් අපි බැලුවොත් එම එක අවස්ථාවක් තියෙනවා අපිට ඇහෙන් දැකලා මෙම සතා ගැප් අරගෙනද කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ අපේ අත්දැකීම හා අපේ දැනුමෙන් පුළුවන් අපිට අඳුර ගන්න මෙම සතා දැන් ගැප් අරගෙනද නැද්ද කියලා. ඒ වගේම අපිට නවීන තාක්ෂණයේ ස්කෑනර් යන්ත්‍රය යොදාගෙනත් ඇත්තටම ගැප් අරගෙන ඉන්නේ නැද්ද කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා පැටව බිහි කිරීමට පෙර ඊරිය කොම සූදානම් කරන්නේ පැටව බිහිවීමෙන් පසු සිදු කරන කාර්ය මොනවද කියලා අපි මෙහිදී සාකච්ඡා කරනවා. අවසාන වශයෙන් මේදී මම සාකච්ඡා කරනවා ඌරු පැටවුන්ගේ කිරි වැරීම. ඒ වගේම ඊරියක් කොහොමද නැවත මදයට ගන්න කියන පිළිබඳව සාකච්ඡා කරනවා. අපි බලමු දැන් මේ අවස්ථාවේදී ඇත්තටම ගර්භාෂයත් තුළ කොහොමද පැටියෙක් ඉන්නේ කියලා. මේ පේන්නේ ඇත්තටම ඥාන සතුගේ ගර්භාෂයක්. ඔබලාට පේනවා ඇති මේ අවස්ථාවේදී ඔබලාට පේනවා ඇති මේ ගර්භාෂයක් විවෘත කරලා තියෙනවා. මේ තියෙන්නේ ඇතුලේ කලලයක්. කලලේ පිහිටීමක් තමයි මේ දකින්න ලැබෙන්නේ. ඔබට පේනවා ඇති මේ කලලේ පාද ගන්න උත්සාහ කිරීමක් කරනවා. මේ තියෙන්නේ කලලය. අපි ඉදිරියේදී බලමු කලලයත් ඒ කලලේ කොහොමද පිහිටන්නේ සැබෑ ස්වරූපය අපි නරවමු. අපි දැන් උත්සාහ කරන්නේ ඒ සඳහා. මේ සමීප දර්ශනයක්. අපිට දැන් යම් දුරකට දර්ශනය වෙනවා ඇති පැටියෙකුගේ කලලේ දර්ශනයක්. මේ ඉන්නේ කලලේ සම්පූර්ණ දර්ශනය. ඔබට මේ රූපයකිනුත් පෙන්වන්නේ කොහොමද එම ගර්භාෂය තුළ පැටව පිහිටන විදිය. සාමාන්‍යයෙන් අපි ඊරියෙකුගේ පැටව 10ක් 12ක් 15ක් වගේ පිහිටන අවස්ථාවල් තියෙනවා. අපි දැන් සාකච්ඡා කරන්නේ කොහොමද ගැප්ගත් ඊරියක් එහෙම නැත්නම් නෑම්බියක් අපේ ඇස් වලින් දැකලා කොහොමද අඳුරගන්නේ කියලා. මම ඔයගොල්ලොත් එක්ක මේ ෆාම් එකේ ටිකක් ඇවිදින්න බලාපොරොත්තු වෙනවා. එතකොට මම මේ සතුන්ගේ ප්‍රෙග්නන්ට් ඒ කියන්නේ ගැප්ගත් සත්ත්ව පිළිබඳව ඔබට යම් අදහසක් දෙන්න පුළුවන්. ඔබට පේනවා තිබේ දකුණු අත පැත්තේ ඉන්නවා ගැප්ගත් ඊරියක්. අපි තව ටිකක් ඉදිරියට යමු. වම් අත පැත්තේ තෝ ඉන්නේ ගැප්ගත් ඊරියක්. අපිට ඒක ගොඩක් දුරට තන බුරුල්ලෙන් තමයි අඳුර ගන්න පුළුවන් වෙන්නේ. මෙම සතා නම් ඔය ඉදිරියට අපිට දකින්න සතා ගොඩක් ආසන්න පැටව දෙමීට ආසන්න ඉන්න සතෙක් ඔබට පේනවා ඇති. ඇත්ත වශයෙන්ම මේක අපිට අත්දැකීම තුළින් ඊටාම පහසුවෙන් අඳුර ගන්නවා. මේ ඉන්නේ තවත් පැටව දාන ඉන්න සතෙක්. මේ සතත් එහෙමයි. අපිට තවත් ක්‍රමයක් තියෙනවා ඇත්තටම මේක අඳුර ගන්න ස්වැන් ප්‍රෙග්නන්සි ඩයග්නොස්ටික් මැෂින් එකක් මගින්. මේ මැෂින් එක ඇත්තටම සතාගේ උදර කුහරයේ යටින් මේ වගේ තිබ්බහම ඇත්තටම ඒකේ අපිට හරියට සෙට් වුණාට පස්සේ කීක් කියන හඬක් ඒ වගේම ලයිට් එකක් පත් වෙන්න ගන්නවා. ඒ මගින් අපිට සතා නිරීක්ෂණය කරගන්න පුළුවන් මෙම සතා ගැප් ගැනද නැද්ද කියලා. මේකත් ඇත්තටම අත්දැකීමෙන් තමයි ගන්නේ. ඊළඟ අවස්ථාව තමයි මේ ස්කෑනර් යන්ත්‍රයක් මගින් පැටව ඉන්නවද කියලා බලන ඒ අවස්ථාව තමයි මේ පෙන්වන්නේ. මේ ස්කෑනර් යන්ත්‍රය මේ අවස්ථාව ඉතාමත් විරල අවස්ථාවක්. මොකද
මේ අවස්ථාවේදී අපිට හැකියාව තියෙනවා පැටව කී දෙනෙක් ඉන්නවද කියලා බලා ගන්න පුළුවන් මේ ස්කෑනර් යන්ත්‍රය මගින්. මේක ඒක නිසා මම හිතනවා මේක විශේෂ අවස්ථාවක් කියලා. මේ ඔබට පේන්නේ කළු දර්ශන වලින් ගොඩක් දුරට මේ පැටව වල පිහිටීම තමයි නිරූපණය වන්නේ. ඔබට පේනවා ඇති කළු පැල්ලම් වගේ. මේ පැල්ලම් වලින් බොහෝ විට පැටව නිරීක්ෂණය වෙනවා අපිට. මේ මගින් අපිට ඇත්තට වශයෙන්ම හරියටම නිරීක්ෂණය කරගන්න පුළුවන් මේම සතා ගැබ්ගෙනද නැද්ද කියලා පිළිබඳව. මේකත් ඇත්තටම මේ සඳහා අත්දැකීමක් දැනුමත් අත්දැකීමත් අවශ්‍ය වෙනවා. අපි ඊළඟට සාකච්ඡා කරගන්නේ ගැබ්ගෙන ඇති ඊරියක් කොහොමද අපි පැටව දැමීමට සූදානම් කරගන්නේ. ඔයගොල්ලෝ දකින්න මේ අතුරුණුවක් තියෙනවා අපිට ඇත්තටම යතු පොතු ඒ වගේම වෙනත් ද්‍රව්‍යයක් අපිට පිදුරු වගේ ද්‍රව්‍යයක් දාලා අපිට පුළුවන් ඊරියට ඒ පසුබිම සකස් කරන්න. මේ අනෙක් අවස්ථාව මේ කියන්නේ අපි පෙරොයින් පෙන් එකක්. ඒ කියන්නේ අපි පැටව ප්‍රසූත කිරීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද මේ උපකරණයක් පිළිබඳ කොහොමද ඒක සකස් කරගන්නේ. අපි ඉස්සෙල්ලාම පැටව ඒ ඊරිය එතෙන්ට පැටව දැමීමට ගේීමට පෙර අපි ඇත්තටම විස බීජ නාශනය කරන්න වෙනවා. එම පෙරොයින් ක්‍රේට් එක කියන්නේ එම උපකරණය. මේ ඔබ දකින්නේ එම අවස්ථාව. ඒලා අපි විශේෂයෙන් වග බලා ගන්න ඕනේ ඊරිය කලබල නොකිරීමට. මේක ඉතාමත් වැදගත් අවස්ථාවක්. අපි ඔයගලන්ට පේනවා මේ කලබල නොකිරීම සඳහා අපි පුළුවන් අපිට ගාඩ් එකක් භාවිතා කිරීම. එතකොට අපිට පහසුවෙන් එම සතා එම ක්‍රේට් එකට හෝ එම සුදුසු ස්ථානයකට රැගෙන යන්න පුළුවන් මේ වගේ කවර් කරපු උපකරණයක් මගින්. මේ ඔබ දකින්නෙත් ඒ වගේ විස බීජ නාශනය කිරීම සඳහා යොදාගත් කොටු කිහිපයක්. ඒ වගේම තවත් වැදගත් අවස්ථාවක් තමයි ඊරිය අදාළ පැරන්ට් ක්‍රේට් එකට හෝ අදාළ ස්ථානයක ගීමට පෙර සතාව විස බීජනාශක ද්‍රව්‍යකින් සේදීම වගේම එහෙම නැත්නම් අපිට පුළුවන් ෂැම්පු එකක් දාලා හොඳට සතාව හොදලා අදාළ ක්‍රේට් එකට ගෙනීමට. මේ මගින් පැටවුන්ට බොහෝ දුර ලෙඩ රෝගයම වැළකෙනවා. මෙම අවස්ථාවේදී අපි ඇත්තටම දකිනවා ඊරියෙක්ගේ අදාළ ලක්ෂණ පිළිබඳව මොනවද පැටිය දාන ඉන්නකොට තියෙන ලක්ෂණ පිළිබඳව ඒවා තමයි මේ බැලුවොත් එම නිතරම වලිගිය සෙලවීම ඒ වගේම පිදුරුවෝ යම් මොනාරි වෙන අතුරුණයක් දාලා තිබොත් ඒක එක තැනකට ගොඩ ගහනවා හාරනවා ඒ වගේම කලබල ස්වභාවයක් පෙන්වනවා ගර්භාෂයෙන් ස්ක්ලේස්මල වගේ පිටවීමක් දක්වන ලැබෙනවා. ඒ වගේම සමහර ඊරියන්ගේ පැටව දාන කිට්ටු වෙනකොටත් මුල් කිරි පිටවීම ඉබේම සිදු වෙනවා. මේ ඔබ දකින්නේ පැටියෙක් කොහොමද මේ ප්‍රසූත අවස්ථාවේදී ප්‍රසූත වන්නේ කියලාද. ඒකෙදී සමහර වෙලාවට පිටිපස්ස ගාත්වලුනුත් පැමිණෙන්න පුළුවන්. ඒ වගේම මූණ සහ අත්වලුනුත් පැමිණෙන්න පුළුවන්. ඒ අවස්ථාව තමයි මේ පෙන්වන්නේ. ඒ වගේම අසීරු ප්‍රසූති අවස්ථාවේදී අපිට සමහරලාට ලේ පිටවීම වගේ දකින්න ලැබෙනවා. ඒ තමයි මම මේකෙදි පෙන්වුවේ. මේ අවස්ථාව ඉතාම වැදගත් අවස්ථාවක්. මේ පැටියෙක් දාන වෙලාව. ඔබට පේනවා මේ ඉස්සේ එනවා ප්‍රථමයෙන්. ඊට පස්සේ අත්සා ඊළඟ පැටිය හම්බුණා. මේ ප්‍රසූත කිරීම මේ හම්බුණ පැටව මුල් කිරි බොනවා. අපි බලමු තව පැටියෙක් මේ විශේෂ අවස්ථාවකින්ද මම ඔයගලන්ට පෙන්වන්න හිතුණා. මෙම පැටියා ප්‍රසූත වන්නේ ඇත්තටම පිටිපස්ස ගාත් වලින්. ඒකයි මම ඔයගලන්ට විශේෂයෙන් හිතුනේ පෙන්වන්න. අපි බලමු මේ දර්ශනයත්.
ඔබට පෙවුණා ඒ සතා පිටිපස්ස ගාත් වලින් තමයි ප්‍රසූත කරේ. ඒකයි මම ඔබලාට මේ වීඩියෝ එකත් පෙන්වුවේ. මෙම අවස්ථාව අපි සලකන්නේ අසීරු ප්‍රසූතියක් කියලා. මේ ඊළඟ අවස්ථාව තමයි නවීන තාක්ෂණය යොදාගෙන ඔයගොල්ලෝ දන්නවා සමහර වෙලාවට ඊරියන්ට ඉපදුනාම කිරි නැහැ. ඒ වගේම සමහරයන්ට කිරි අඩුයි. ඒ වගේ වෙලාවට අපිට පුළුවන් ධාරක ඊරියක්ට පැටව සම්බන්ධ කරන්න. ඒ වගේම මේ විශේෂ තාක්ෂණ අවස්ථාවක්. එහෙම සතුන්ගේ කෘත්‍රිම කිරි දොවන යන්ත්‍රයක් මගින් කිරි දෙවීම මෙහිදී සිදු කරනවා. ඔබට පේනවා මේ දර්ශනය. ඊට පස්සේ මේ අපි එතන ඉන්න පැටව දුර්වල පැටවුන්ට ඒ වගේම කිරි අඩු වෙච්ච පැටවුන්ට අපි කිරි ලබා දීම සිදු කරනවා. මේ අවස්ථාව තමයි ඔබ දැක්කේ. ඊට පස්සේ අපි ඉපදුන පැටවුන්ට මුල් අවස්ථාවේදී ලබා දෙනවා අයන් ඉන්ජෙක්ෂන් එක. මේ අවස්ථාවේ තමයි ඔබ දකින්නේ ඒකයි. එහෙම අයන් ඉන්ජෙක්ෂන් එක ලබා දීම. ඊළඟට අපි දකිනවා සතුන්ගේ දත් කැපීම. ඔබ දැක්ක උඩාණුවේ දත් කැපුවා. මේ පේන උඩාණුවේ දත් කැපුවා. ඊට පස්සේ අපි ඒ වගේම යටිහණුවෙත් අනිත් පැත්තෙත් උඩාණුවා යටිහණුවේ දත් කැපීම සිදු කරනවා. ඊට පස්සේ අපි කරන්නේ පැටව හඳුනා ගැනීමට අවශ්‍ය නම් නොචින් කියන ක්‍රියාදාමය කියන්නේ කන්තු කැපීම කියන ක්‍රියාදාමය තමයි කියන්නේ. ඒ සතුන්ගේ නම්බර් දැමීමේ පිළිවෙලක් තමයි දකින්නේ. ඊළඟට අපි කතා කරනවා කොහොමද නැට්ට කපන්නේ කියලා. එහෙම නැත්නම් වලිගයේ කැපීම පිළිබඳව. මේ අවස්ථාවේදී අපි දකින්නේ තවත් අවස්ථාවක් ඒ වගේම සතුන් කප්පාදු කරන්නේ කොහොමද කියලා. මෙම කප්පාදු උපන් වෙලාවේ සිට මාසයක් එකමාරක් යන තරම් කාලයකින් සිදු කරන්න පුළුවන්. මේ කප්පාදු කිරීමක් තමයි මේ පෙන්වන්නේ. මේදී වෘෂණ කෝෂ අයින් කරන මේ වෘෂණ කෝෂ අයින් කිරීම තමයි අපෙන් පෙන්වන්නේ. මෙමගින් අපිට පුළුවන් අනවශ්‍ය ගැප් ගැන්වීම් වළක්වා ගන්න. ඊට පස්සේ අපි ඉපදුන පැටවුන්ට මේ වගේ කෘත්‍රිම උෂ්ණත්වය සැපීම ඇත්තටම ගොඩක් හොඳයි. මෙම අවස්ථාවේදී මේ පැටවු දැන්ට මට පේන විදිහට මාස එකමාරක් විතර වගේ ඇති. අපි දැන් ඒ සතුන් කිරි වරන්න, ඒ කියන්නේ වීනින් කරන්න සුදු අවස්ථාවක් තමයි පේන්නේ. මේ වීනින් කරපු පැටව තමයි මේ ඇවිල්ලා ඉන්නේ එකම කොටුවකට. ඒ කියන්නේ ඊරියන් කීප දෙනෙකුගේම මේදී අපි සාන්ද්‍රාහාර ලබා දීම තමයි මේ අපි කරන්නේ. මුලදී අපි පොළොව මත විසිරනවා. මොකද ඒගොල්ලන්ට කෑම පුරුදු කිරීම සඳහා. මේ අවස්ථාවේදී පෙන්වන්නේ අපි ඇත්තටම ඊරියෙක්ගෙන් පැටව අයින් කළා සතියක් යන්න ඉස්සෙල්ලා ආයෙත් එම සතුන් ගැප් ගන්නන්න ඕනේ. ඒ ගැප් ගන්නන්නේ කොහොමද කියන්නේ? ඒ ගැප් ගැනීම සිදු කරන්න අපි මොනවද ඊරියට කරන්න ඕනේ කියලා තමයි මේ සාකච්ඡා කරන්නේ. එදාට අපි ප්‍රධාන වශයෙන් පැටවුන් කිරිවන දවසේ ඊරියට අඩුවෙන් ආහාර දෙන්න ඕනේ. ඒ වගේම ඊරියට අපි අසහනයක්, ඒ කියන්නේ අපි පොඩි රිදවීමක් කිරීම සිදු. ඒ කියන්නේ අපි ගහලා නෙමෙයි. ඒ සත්තු එක්කෝ අපි වැඩිම සත්තු එකට දානවා, නැත්නම් එළියට දානවා, නැත්නම් වාහනයක පටවගෙන යනවා. ඔය වගේ අපි ඒ සතාට ඊරියට අසහනයකට පත් කරනවා. මොකද අසහනයක් ඊට පස්සේ කරලා අවසානයේදී අපි සතා හීට් එකකට එනවා කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපිට පුළුවන් පිරිමි සතෙක් එම ඊරියගේ අසලින් තැබීමෙනුත් සතා ඉක්මනින්ම නැවත පට්ටියට එනවා. මේ වගේ කාර්යවලින් අපිට පුළුවන් ඉක්මනින්ම පැටව ඉවත් කරාට පස්සේ සතාව ගැප් ගන්නන්න. ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. මම හිතන්නේ ඔයගොල්ලෝ යමක් දැනගන්න ඇති මේ නරබලා. මේ ඉතින් මම ඔයගොල්ලන්ට ෆනි පොඩි වීඩියෝ එකක් දැම්ම අවසානයේදී. ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි අපි සමග සම්බන්ධ වුණාට. මේ තියෙන්නේ ෆනි වීඩියෝ එකක් දැම්ම. ඇත්තටම අපි ඌරෝ කියන සතුත් අපි ඊටාම අපිට ලැබිව ආදරය කරන්න පුළුවන් සතෙක්. ඒකයි මම මේකේ පෙන්නේ ඔයගලන්ට.
මේ පෙන්වන්නේ පොඩි ළමයි සමග සෙල්ලම් කරන අවස්ථාවක්. මේ දර්ශනයත් ඉතාම කලාතුරකින් දකින්න පුළුවන් දර්ශනයක්. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි මෙම වීඩියෝ නරඹුවාට. ඔබ සැමට සුබ දවසක් වේවා.